සාදු සාදු සාදු. ප්‍රථමයෙන්ම අපට මේ උතුම් ධර්මය කියලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයේ අවසර ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අදත් වෙනද වගේම ඔබ සූදානම් වෙන්නේ මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සමග සම්බන්ධ වන්නට. මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවතේ අපි මෙතෙක් කල් අපි සාකච්ඡා කළේ මේ සාකච්ඡා මාලාව පුරාවටම අපි සාකච්ඡා කළේ උතුම් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව. ඉතින් මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් තුල බොහෝ බෝධිපාක්ෂික ධර්මයන් අපි මේ වෙනකොට සාකච්ඡා කරලා දැනගෙන බොහෝ දහම් කාරණා ඉගෙනගෙන තියෙනවා. ඉතින් පින්වතුනි, මේ දිනවල අපි සාකච්ඡා කරමින් සිටින්නේ ආරෂ්ඨාංගික මාර්ගය නම් වූ බෝධිපාක්ෂික ධර්මයේ පිළිබඳව බව ඔබ දන්නවා. ඉතින් මේ ආරෂ්ඨාංගික මාර්ගයේ නම් වූ බෝධිපාක්ෂික ධර්මයේ තුලත් අපි බොහෝ මාර්ග අංග පිළිබඳව සාකච්ඡා කළා. බොහෝ දහම් කාරණා ඉගෙන ගත්තා. ඉතින් අද දවසේදීත් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අපිට තව දුරටත් මේ ආරෂ්ඨාංගික මාර්ගය පිළිබඳව, ඊළඟට අපි ගියවර සාකච්ඡා කළා සම්මා සතිය පිළිබඳව, මේ මාර්ග අංග පිළිබඳව තව දුරටත් අපිට දහම් කාරණා පැහැදිලි කරලා දෙන්න අපගේ පින්වත් ස්වාමින් වහන්සේ වෙනද වගේම මේ මැදිරියට වැඩමකට වදාලා. ඉතින් වැඩමකට වදාලා අපගේ පින්වත් ස්වාමින් වහන්සේව ප්‍රථමයෙන්ම වැඩසටහන සඳහා නමස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්වතුනි, අද දවසේදී මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා විකාශන දායකත්වයේ දරන පින්වතුන් අපි සිහිපත් කරගනිමු. අද දවසේදී මේ සදහම් කතිකාවත සඳහා විකාශන දායකත්වයේ දරන්නේ පින්වත් කාන්තීද අල්විස් මහත්මිය සහ ස්වර්ණාද අල්විස් මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනා විසින්. ඉතින් මේ පින්වත් සියලුම දෙනාගේ සදහැබර දායකත්වයෙන් යුතුව තමයි අද දවසේදී මේ සදහම් කතිකාවත ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් අදත් අපි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු තව දුරටත් මේ උතුම් දහම් කාරණා අපට පැහැදිලි කරලා දෙන ලෙස. අවසරයි ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ, මේ වැඩසටහනේ පුරාවට අපිට බොහෝ දහම් කාරණා බුද්ධ දේශනා ඇසුරින් ඉගෙන ගන්න ලැබුණා පින්වත් ස්වාමීන් වහන්සේ. එතකොට අපි ගියවර කතාබස් කරේ සිහිපත් කරගත්තේ සම්මා සතියට අයිති කාරණයන් ගැන, සතිපට්ඨාන ධර්මයන් ගැන. එහෙමයි. ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා සතිය ගැන. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ ආරෂ්ඨාංග මාර්ගය දේශනා කරනකොට මේ සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මේ කාරණා හත ගැන, විශේෂ කාරණයක් ගැන කියනවා. මේවා සම්මා සමාධිය කරා යන්න උපකාර වෙන ධර්මයන් කියලා. සමාධි පරිස්කාරයන් කියලා කියනවා. එහෙමයි. ඒ කියන්නේ අර සම්මා සමාධිය කියලා බුදුරජාණන්සේ පෙන්ලා දෙන මාර්ගංගේ කරා යන්න අනුග්‍රහ, ඒකට අනුග්‍රහ දක්වන කාරණයන් තමයි මේ අනික් කාරණා හත කියන්නේ. එතකොට මේ අනික් සම්මා දිට්ඨිය මුල් කරගෙන පටන් ගන්න මේ දේවල් නැතුව සම්මා සමාධිය කරා යනවා කියන එක කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙමයි. කරගන්න බෑ. පුළුවන් නම් බුදුරජාණන් දේශනා කරන්නේ නැහැ. එතකොට මේ සම්මා සමාධිය කරා යන්න අර සම්මා දිට්ඨිය මුල් කරගෙන ඉතිරි මාර්ගාංග වලින් ලැබෙන්න ඕන අනුග්‍රහය ලැබෙන්න ඕන. ඒක අපි තේරුම් ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය ගැන කියනකොට දේශනා කරේ ස්වාමීන් ධ්‍යාන සමාධිය ගැන. හරි ලස්සනට බුදුරජාණන් විස්තර කරන සම්මා සමාධිය ගැන උන්වහන්සේ දේශනා කරන කතමාච භික්කවේ සම්මා කතමෝච භික්කවේ සම්මා සමාධි. පින්වත් මහණනි, සම්මා සමාධිය කියන්නේ මොකක්ද? උන්වහන්සේ විස්තර කරනවා ඉද භික්කවේ භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති. පළවෙනි ධ්‍යානෙ උපදවා ගන්නවා. පළවෙනි ධ්‍යානයේ ලක්ෂණ තමයි කියනවා විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේ. කාමයන්ගෙන් වෙන් වෙලා. ඒතර කාමයට එක්ක අරමුණ යාට නැහැ. කාමයට එක්ක සම්බන්ධ දේවල් නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන කාම ගුණයන් එක්ක එකතු වෙච්ච සම්බන්ධයක් නෙමෙයි එතන තියෙන්නේ.
විච අකුසලයේද අකුසල් ධර්මයන්ගෙන් වෙන් වෙලා ලෝභ ද්වේෂ මොහයන්ගෙන් වෙන් වෙච්ච එක. ඊළඟට කියනවා සවිතක්කං සවිචාරං. මේ සමාධි ලක්ෂණ තමයි විතර්ක විචාර තියෙන කල්පනා කිරීම තියෙනවා. විවේකජම් පීති සුඛං. විවේකයෙන් ඇති වෙච්ච පීතිය සැපේ තියෙනවා. ඒකාග්‍රතාවයේ තියෙන මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත ස්වභාවයට කියනවා පළවෙනි ධානය කියලා. ඒක කාරණය. ඊළඟට බුදුරජාණන් දේශනා කළ විතක්ක විචාරාණං උපසම අජ්ජත්තං සම්පසාදනං ඒ චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජම් පීති සුඛං පඨමං ඥානං ဒ ුතියං ඥානං උපසම්පංච විහෙරති. ඊළඟට කෙනෙක් තවත් බලවත් ඉති සමාධි දියුණු කර ගන්නවා කියන විතර්ක විචාර සංසිඳවනවා කියනවා. විතර්ක විචාර සංසිඳවලා විතර්ක විචාර සංසිඳීමෙන් ලබන සමාධියෙන් හටගා පීතිය හා සැපේ ඇති බලවත් වූ චිත්ත ඒකාග්‍රතාවය ඇති සමාධිය උපදවා ගන්නවා කියන එකට කියනවා දෙවෙනි ධ්‍යානය කියලා. ඒකට මේක සම්මා සමාධියට අයිති එකක්. පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ. ඊළඟට පින්නස් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් දේශනා කරනවා පීතියාච විරාගා උපේක්ඛෝච විහෙරති සතෝජ සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදේති යං තං අරියා චික්කන්ති උපේකෝ සතිමා සුඛ විහාරේති තන් තතියං ඥානං උපසම්පජ්ජ විහෙරති. කියන්නේ මොකද්ද? ඒ ප්‍රීතිය කෙරෙහි නොයල්මෙන දෙවෙනි ධ්‍යානයේ කෙනෙකුට යම් ප්‍රීතියක් තියෙනවද? ඒ ප්‍රීතිය කෙරෙහි නොයල්මෙන් ප්‍රීතිය දුරු කරලා සමාධි තවත් බලවත් කරගන්න උපේක්ෂාව ඇති කරගන්නවා කියනවා. ඊළඟට මේ උපේක්ෂා ස්වභාවය තමයි කියලා කියන ආර්යයන් වහන්සේලා කියන්නේ මේ ස්වභාවයට මේ කයෙන් සැපයක් විඳිනවා කියනවා. ඒ වගේම උපේක්ෂාවෙන් වාසය කරනවා. සිත සමාධිගත වෙලා කියනවා. ඒකට මෙන්න මේ ස්වභාවය කියන්නේ තුන්වෙනි ධ්‍යානයයි කියලා කියනවා. එතකොට මේ තුන්වෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. ඒතකොට මේ සමාධියේ එක එක තලයන්. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්ඛම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුර්ථ ධ්‍යානං උපසම්පජ්ජ විහෙරති කියන සැපයත් දුරු කරනවා දුකත් දුරු කරනවා සෝමනස් දොම්නස් දෙක දුරිම දුරු කළා දානවා කලින්ම දුරු කළා තියෙනවා පිරිසිදු උපේක්ෂාව උපදවාගෙන වාසය කරනවා. ඒකට කියනවා හතරවෙනි ධ්‍යානය කියලා. ඒකට මෙන්න මේ ධ්‍යාන සතරට බුදුරජාණන්සේ පෙන්ලා දුන්න සම්මා සමාධියයි කියලා. සම්මා සමාධියයි කියලා මෙන්න මේ ධ්‍යාන හතර තමයි පෙන්ලා දුන්නේ. එතකොට කෙනෙකුට මෙන්න මේ සම්මා සමාධි මේ විදිහට මේ සමාධිය දියුණු කරගන්නට ස්වාමීන් වහන්සේ අර කලින් කියපු අපි කතා කරපු සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මාර්ගාංගයන්ගෙන් අනුග්‍රහ ලැබිය යුතුයි. ඒක ලැබෙන්නේ නැත්නම් සමාධිය දියුණු කරගන්න බෑ. මේක සම්මා සමාධියක් බවට පත් වෙන්නේ නැහැ. ඒක නිවන පිණිස පවතින්නේ නැහැ. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මේ දැන් ගොඩාක් දෙනෙක් සමාධිය දියුණු කරගන්න කැමතියි. හිත සංසිඳව ගන්න භාවනා කරන්නේ ගොඩාක් දෙනෙක් කතා වෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ අර සමාධියට අනුග්‍රහ පිණිස පවතින ඉතිරි කාරණා දියුණු කරගන්න කල්පනා කරන්නේ නැහැ. එහෙමයි. අපි තේරුම් ගන්න ඕන මේ සමාධිය කියලා කියන්නේ මේ ඉබේ හට ගන්න එක නෙමෙයි. එහෙමයි. හේතුඵල ධර්මයට අයිති එකක්. මේ ආරෂ්ඨාංග මාර්ගයේ ගැන කිව්ව උදාහරණ පෙන්නකොට පෙන්නන්නේ මේක හේතුඵල ධර්මයට අයිති කියනවා. සංකත ධර්මයක් කියනවා. හේතු නිසා හට ගන්න එක. හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. මේ සියලු දේවල්. එතකොට හේතුඵල ධර්මයට අයිති නැති කර තියෙන්නේ මේ නිවන විතරයි. එහෙමයි. එතකොට මේ ආරෂ්ඨාංග මාර්ගයේ කියන මේ සම්මා සමාධියට අනුග්‍රහ දක්වන කාරණා තමයි කලින් තියෙන්නේ. සම්මා දිට්ඨියෙන් පටන් ගන්න ඉතිරි මාර්ගාංගය. එතකොට ඒ වගේ ලැබෙන අනුග්‍රහය නැතිකොට සම්මා සමාධියක් උපදින්නේ නැහැ. එතකොට මේ සම්මා සමාධිය කරා යන්න නම් එයා කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ අර සමාධිය පිණිස හේතු වෙන මාර්ගාංගයන් පුරුදු පුහුණු කරගන්න එක. පුරුදු පුහුණු කරගන්න එක. ඒකට සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ. සම්මා දිට්ඨිය නැත්තම් සාමාන්‍ය මොකක්වත් කරගන්න බෑ. එහෙමයි. දැන් ඒක හරි ලස්සනට පෙන්වනවා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අර කුසතන එක වැරදිට අල්ලනවා කියනවා. එහෙමයි. වැරදිට අල්ලගත්තට පස්සේ මේ අත තමයි මේ තුවාල වෙන තමන්ගේ අත තුවාල වෙනවා කියනවා. එතකොට ආන් ඒ වගේ තමයි කියන මේ
මිත්‍යා දෘෂ්ටිය හිත පිහිටුවා. ඒතර මේ මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන යමක් කරනවද කියනවද මාර්ගංගය දිනු කරන මොනවා කේවත් කරත් එයාට සැප විපාක ලැබෙන්නේ නැහැ කියනවා. අවිද්‍යාව ප්‍රහාණය කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියනවා. හේතු තමයි කියන වැරදිවට හිත පිහිටලා තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටියේ පිහිටලා තියෙන්නේ. ඒ සම්මා දිට්ඨියේ පිහිටියොත් ඒ සම්මා දිට්ඨිය මුල් කරගෙන එයාට පුළුවන් ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න කියනවා. ඒ කෙනාට තමයි අර නිවන අවබෝධ කිරීමේ භාග්ය, අවිද්‍යාව දුරු කිරීමේ භාග්ය උදා වෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක නැතුව සම්මා සමාධිය උපදවා ගන්න මේ හොඳට සිතේ කර ගන්න මේ සමාධිය උපදවා ගන්න කියලා කොයිතරම් දැඟලුවත් ඇටමුවත් ස්වාමීන් වහන්සේ එයාට ලැබෙන්නේ නැත්තේ බොහෝ දිනක ඉතිරි කාරණා කිට කල්පනා යොදවන්නේ. එහෙමයි. කල්පනා යොදවන්නේ. එතකොට අපි පළවෙනිම තේරුම් ගන්න මේක තමයි සම්මා සමාධිය. වෙන දෙයක් නෙමෙයි. එහෙමයි. බුදුරජාණන් වහන්සේ සම්මා සමාධියේ හැටියට ආර්ය අෂ්ටාංග මාර්ගය පෙන්ලා දුන්නේ මෙන්න මේකයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ සම්මා සමාධිය හැටියට. වෙන දෙයක් නෙමෙයි. වෙන දෙයක් ගන්න අපි සම්මා සමාධිය ඔළුවේ වැඩ කරන්නේ නැහැ. වෙන විග්‍රහයක් නෙමෙයි. මේකයි. එතකොට ඒක සම්මා සමාධියේ තේරුම් ගැනීම ශ්‍රද්ධාවට අයිති කාරණයක්. සම්මා දිට්ඨියට අයිති කාරණයක්. මේක තමයි සම්මා සමාධිය. මේ සමාධිය දියුණු කිරීමෙන් තමයි මේ ලෝකේ රහතන් වහන්සේලා බිහි වුණේ. මේ ලෝකේ රහතන් වහන්සේලා බිහි වුණේ මේ සම්මා සමාධිය පරිපූර්ණත්වයට පත් කිරීමෙන්. වෙන දෙයකින් නෙමෙයි. ඒක තියෙන්න ඕන. ඒ විශ්වාසයේ ඒ පැහැදීම හිතක ඇති වෙන්න ඕනේ. එතකොට ඒ සමාධිය කරා යන්න තමයි බුදුරජාණන් අනික් කාරණා පෙන්නලා දෙන්නේ. අනුග්‍රහය පිණිස. එතකොට ඒ විශ්වාසයෙන් ආයන මේක ඇති කරගන්න මේ අනික් කාරණා දිනු කරගන්න ඕනේ. එතකොට යා සීලේ හොඳට පුරුදු පුහුණු කරනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා කියන්නේ සීලේයි දේවල්. එහෙමයි. එතකොට යා සීලිය හොඳට දියුණු කරගන්න කෙනෙක් වෙන්න ඕන. හොඳට බලවත් විදිහට දියුණු කරගන්න කෙනෙක්. පිරිසිදු විදිහට දියුණු කරගන්න ඕන. ඒක පිරිසිදු කරගන්න නැතුව සමාධියක් කරා යන්න පුළුවන් කමක් නැහැ යාට. එහෙමයි. ඒ විතරක් නෙමෙයි යාට මේ මුල් කරගෙන සම්මා වායාමේ අකුසල් දුරු කරන්න, කුසල් වඩන්න බලවත් වීරිය කරන්න ඕන. ඊළඟ හතිපට්ඨානේ සිහි පිටවන්න. දැන් කලින් කතා කරා වගේ. ඊළඟ විතර තමයි ඒ අර ප්‍රඥාවට අයිති කාරණා. නික්කම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අහිංසා සංකල්ප පුරුදු කරගන්න. ත්‍රි ඔක්කොටම කරන්න මෙයාට සානතර සම්මා දිට්ඨිය උමනයි. එහෙමයි. සම්මා දිට්ඨිය නැත්තම් මේ කුසල අකුසල වෙන් කරලා හඳුන ගන්න බෑනේ සානත. එහෙමයි. සම්මා දිට්ඨිය නැති කෙනාට තියෙන්නේ දැක්ම විපරීතයි. දැක්ම විපරීතය කියලා කියන්නේ හරි දේ වැරදි දේ තේරුම් බේරුම් කරගන්න බෑ. හරි දේ අල්ලගන්නේ නැහැ මේක වැරදි කියලා. සම්මාදි නිවැරදි දෙයක් තියෙනවා නම් ඒක වැරදි හැටියට තේරුම් ගන්නවා. එහෙමයි. වැරදි දේ හරි කියලා තේරුම් ගන්නවා. එතකොට එයාගේ තියෙන හැකියාවන් ඒ ඔක්කොම දේවල් පාවිච්චි කරන්නේ එයා හරි කියලා හිතන දේ අල්ලගන්න. එයා හරි කියලා හිතන මං හරි කියලා හිතන දේ අල්ලගන්න ඕනේ කියලා තමයි හිතන්නේ. එයා අල්ලගන්නේ වැරදි දේ. ඒ තමයි සම්මා දිට්ඨිය නැතිකම. සම්මා දිට්ඨිය නැතිකම. ඒකයි කියන්නේ මේ ආර්ය මාර්ගයේ දියුණු කරන සම්මා දිට්ඨියෙන් තමයි මේක පටන් ගන්න ඕනේ. ඒතර සම්මා දිට්ඨියේ පිහිටය සීල සමාධි ප්‍රඥා හැටියට මේක දියුණු කරගන්න. ඒ දියුණු වෙනකොට එයාට පුළුවන් මේ ආර්ය මාර්ගයේ තියෙන මේ අංගයන් සම්පූර්ණ කරගන්න. ඒකට එහෙම කරගත්ත කෙනාට තමයි වාසනාව උදා වෙන්නේ පින්න ස්වාමීන් වහන්සේ නිවන අවබෝධ කරගන්න. ඒක තමයි ස්වාමීන් වහන්සේ සම්මා සමාධිය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නේ මේ ධ්‍යාන හතර ආර්ය ශ්‍රාණික මාර්ගය හැටියට. ඉතින් මේ ආර්ය මාර්ගය දියුණු කිරීමෙන් තමයි කෙනෙක් මේ ලෝකේ අතීතයේ කෙනෙක් නිවන අවබෝධ කළේ. අනාගතයේ කෙනෙක් නිවන අවබෝධ කරන්නේත් මේ ආර්ය ශ්‍රාණික මාර්ගය දියුණු කිරීමෙන්මයි. වර්තමානයේ කෙනෙක් නිවන අවබෝධ කරන මේ ආර්ය මාර්ගය දියුණු කිරීමෙන්මයි. එක අවස්ථාවක පින්න ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගෙන් ආර්ය සත්‍ය ධර්මයන් ගැන අහනවා. පින්වත් මහණිය ඔබ ආර්ය සත්‍ය ධර්මයේ කොහොමද මතක තබාගෙන ඉන්නේ කියලා. එතකොට ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ දුක් නැති වෙන වැඩපිළිවෙල ගැන මේ දුක්ඛ නිරෝධාර්ය සත්‍ය ගැන හරිය ලස්සන විග්‍රහයක් කරනවා. ඉතින් ආර්ය සත්‍ය හතර ගැනම කියනවා. මෙතෙන්ට අදාළ කාරණා විතරම කියන්න. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දුක් නිරුද්ධ වෙන වැඩපිළිවෙල කියලා ආර්ය සත්‍යයක් දේශනා කළා මේ ආරෂ්ඨාංග මාර්ගයේ.
ඒක දුක නිරුද්ධ වෙන ප්‍රතිපදාව නෙවෙයි කියලා වෙන ආර්ය සත්‍යයක් මේ ලෝකයේ කිසි දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට පණවන්න බෑ. වෙන දෙයක් පණවන්න බෑ දුක නැතිවීම පිණිස වෙන දෙයක් තියෙන කියලා. ඒතකොට ඒක පැහැදිලිව එතන පේන්න තියෙන කාරණේ තමයි ස්වාමීන් වහන්සේ දුකෙන් යම් කෙනෙක් නිදහස් වෙනවා නම් එයා ආර්ය මාර්ගයේ පුරුදු කරන කෙනෙක් විය යුතුමයි. ඒ ආර්ය මාර්ගයේ පුරුදු නොකළ දුකේ නිදහස් වෙච්ච කෙනෙක් අතීතයේත් නැහැ අනාගතේ පහළ වෙන්නෙත් නැහැ වර්තමානෙත් නැහැ. එතකොට අපි මේ දුක නිදහස් උනේ නැත්තේ මේ ආර්ය මාර්ගය මේ විදිහට පුරුදු කරගත්තේ නැති නිසා. එහෙමයි. පුරුදු කරගත්තා නම් මේ ජීවිතේ නෑ අපිට. එහෙමයි. මෙහෙම ලැබෙන විදියක් නෑ. එහෙමයි. ඒ පුරුදු කරගත්තේ නෑ කියලා තේරුම් ගන්න හොඳම සාධකය තමයි ස්වාමීන් වහන්සේ. මේ අපි දුක නිදහස් වෙලා නැති එක. එහෙමයි. ඒක තේරුම් ඒ නිහතමානීකම අපිට ඕනේ. තමන් කොතනද ඉන්නේ කියලා අවංකවම පිළිගන්න එක. දැන් සමහර කෙනෙක් ඒක කැමති නෑනේ. ඒ තමන්ගේ தත්ත්වය පිළිගන්න කැමති නෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තමන් හිතට අවංක මම මෙතනයි ඉන්නේ කියලා තේරුම් ගන්න හිත ලෑස්ති නෑ. දැන් පල්ලෙහාට වැටෙනවා වගේ. පල්ලෙහාට වැටිලා ඉන්නේ. ඒ වැටිච්චින් ගොඩේන්න බෑ ඒක තේරුම් ගන්නකම් ඒක පිළිගන්නේ නැති තා. ඒකනේ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ ආර්ය මාර්ගය පුරුදු කිරීමෙන් නම් කෙනෙක් නිවන අවබෝධ කරන්නේ. අපි නිවන අවබෝධ කරලා නැත්තේ දුක නිදහස් වෙලා නැත්තේ ඒක පුරුදු නොකිරීමෙන්. දැන් බලන්න ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එක දවසක ස්වාමීන් වහන්සේලාත් එක්ක ඔය පාටලිපුත්‍රේ ඉඳලා වඩින ගමන් එතන ගංගානං ගඟ ගින් වඩිනවා. එතකොට එතන ගංගානංග ඒ දවස්වල පිරලා ඉතිරිලා. එහෙම. ගංගානං කියලා බොහෝ විශාල ගංගාවක්. බොහෝ පළලයි. එහෙම. ඇතම ගාන පළලයි. එහෙම. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ 이르දියෙන් ස්වාමීන් වහන්සේලාත් එක්ක මෙතරින් එතරට ඉගොට යනවා. එහෙම. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලාට කියා හිටිනවා පින්වත් මහණනි බලන්න මේ වෙලාවේ මිනිස්සු පාරු හදාගෙන අර සැඩ දිය පහර තරණය කළ ගඟෙන් ඊතර මෙතර වෙන්න හදනවා. දැන් අද කාලේ වගේ පාලම් තිබ්බේ නැහැ. එහෙම. දැන් අද එතන පාලම් හදලා තියෙනවා. එහෙම. දැන් එතන ලොකු දිග පාලම 76 දිගයි. එතකොට එච්චර පල්ල ගංගාවේ ඊතරනවා කියන්නේ ලේසි නෑනේ. එහෙමයි. ඉතින් අර මිනිස්සු අර පිරිලා ඉතිරලා යන ගංගාවෙන් සැඩ පහර කපාගෙන අර පාරු වල බෝට්ටු වල නැගිලා ඊතර වෙන්න හදනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ සිද්ධිය මුල් කරගෙන ඒ වෙලාවේ පින්වත් මහණෙනි බලන්න මේ මිනිස්සු මේ හසරේ මේ ගඟෙනුත් ඉතුරු වෙන්න බැරුව මහන්සි වෙනවා. මේ සසරිනුත් ඉතුරු වෙලා නැහැ කියනවා. අපි පින්වත් මහණෙනි ඔබයි මම සසරිනුත් ඉතුරු වුණා. මේ ගඟෙනුත් සුවසේ ඉතුරු වුණා කියනවා. ඊට පස්සේ එතන විස්තරي සඳහන් වෙනවා මෙච්චර කාලයකට මේ සසරේ අපි දුක් විඳමින් ආවේ ඔබයි මමයි. ඒ දෙක කියන බානසන. එහෙමයි. ඔබත් මමත් මේ සසරේ මෙච්චර දුක් විඳගෙන ආවේ ඉපදීම මැරීමේ සසරේ දුක්ඛාර සත්‍ය අවබෝධ නොකළපු නිසා. දුක්ඛ සමුදයාර සත්‍ය අවබෝධ නොකළපු නිසා. දුක්ඛ නිරෝධාර සත්‍ය අවබෝධ නොකරපු නිසා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍ය අවබෝධ නොකරපු නිසා. පින්වත් මහණෙනි, ඒ දුකෙන් ඔබයි මමයි නිදහස්. ඒ නිදහසුනේ ඇයි? දුක්ඛාර සත්‍ය අවබෝධ කළා. දුක්ඛ සමුදයාර සත්‍ය අවබෝධ කළා. දුක්ඛ නිරෝධාර සත්‍ය අවබෝධ කළා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍ය අවබෝධ කළා. බලන්න පැහැදිලිව පේනවා කෙනෙක් එතකොට සසරේ ඉපදෙමින් මැරෙමින් යන්නේ මේ ආර්ය සත්‍ය අවබෝධ නොකිරීමෙන්. කියන්නේ මේ ආර්ය මාර්ගයේ ප්‍රගුණ නොකිරීමෙන්. එහෙමයි. එතකොට ආර්ය මාර්ගයේ ප්‍රගුණ කරනු කෙනා දුකින් නිදහස් වෙනවා. ඒක නවතින්නේ. එයා සසරේ යන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒකයි අපි තේරුම් ගන්න මෙච්චර කාලයක් අපි මේ සසරේ ආවේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙල පුරුදු නොකිරීමෙන්. ඒක තමයි දුක නිදහස් වීම පිණිස තියෙන එකම වැඩපිළිවෙල. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. දැන් බලන්න අර ස්වාමීන් වහන්සේ අර වෙලාවේ ආර්ය සත්‍ය ගැන අහනකොට බුදුරජාණන් දුන්න උත්තරේ වෙන දෙයක් නෑ දුකෙන් නිදහස් වීම පිණිස කරන්න. ආර්ය අෂ්ටාංග මාර්ගය මේ දුක නිදහස් වීම පිණිස කරන්න තියෙනවා. දැන් ඔය අදහස ගොඩක් දෙනෙකුට නෑනේ. දැන් බලන්න මේ ලෝකේ මිනිස්සුන්ට තාමනේ තමන්ගෙන හිතලා බලන්න ප්‍රශ්න කල්පනාවන් එනකොට කීයෙන් කී දෙනෙකුට මේ බෞද්ධයි අනික් කට්ටිය ගැන අහන්න දෙයක් නෑ. බෞද්ධ කියන බුදුරජාණන් වහන්සේ සරණ ගිය කියන පිරිස අතරේ පවා කීයෙන් කී දෙනෙකුට මතක් වෙන්නේ මේ දුක් කරදර ඔක්කොම මට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ ධර්මයේ පුරුදු නොකළපු නිසා නෙවෙයි.
සම්මා දිට්ඨිය නොඩපු නිසා නෙමෙයි. සම්මා සංකල්පේ නොඩපු නිසා නෙමෙයි. සම්මා කම්මන්තේ සම්මා වාචා සම්මා ආජීවේ නොඩපු නිසා නෙමෙයි. සම්මා වායාමේ සම්මා සති සම්මා සමාධි කියන මේ මාර්ගාංගයන් නොඩපු නිසා නෙමෙයි කියලා කීයෙන් කීදුණු මතක් වෙන්නේ. නැති තරම්. ප්‍රශ්නයට හේතුව කියලා මතක් වෙන්නේ වෙන මොකක් හරි එකක්. අර මූලික කාරණේ තේරෙන්නේ නැහැ. විසඳුම මෙන්න මේකයි කියලා පිළි අරගෙන නැහැ. පිළිගත්ත නම් සම එතෙන්ට එනවා. ඒතර ඒකේ නා තමයි මේ සියලු දුකේ නිදහසෙන් නම් කරන්න තියෙන්නේ මේකයි කියන්නේ. මොකද ස්වාමීන් වහන්සේ ආර්ය මාර්ගයේ පුරුදු කරන කෙනාට ලැබෙන දේ තමයි නිවන. ඒ කියන්නේ මේ දුකෙන් නිදහස් වෙනවා. නිවන අවබෝධ කරන. ඒතර මේ සසර යන කෙනෙක් නෙමෙයි. ඒතර සාමාන්‍ය ලෝකයේ කෙනාගේ ස්වභාවය තමයි යාගේ හිත කැමති ස්වාමීන් වහන්සේ මේ සසර යන්න. ඒ සසරේ යන ගමන් සැපසේ ඉන්න. එහෙමයි. සැපසේ ඉන්න. කියන්නේ සැප හොයාගෙන මේ කියන්නේ. හැබැයි බුදු දේශනාවේ තියෙන එහෙම දෙයක් මේකේ නෑ. එහෙමයි. සුළු ආස්වාදයක් තියෙන බොහෝ දුක උරුම කරගන්න. ඉතින් අර ආස්වාදي හොයාගෙන යනවා. හැබැයි ඒකට ලැබෙන්නේ ආස්වාදයත් එක්ක ආදීනමයක්මයි. ආස්වාදයට ලැබෙනවා ආදීනමිකුත් එක්ක. එතකොට ඒ දුක උරුම කරගෙන යන්නේ. එතකොට මේ මනුස්ස ලෝකෙ මෙහෙම ඊළඟ නිරය තිරිසන් ලෝක ප්‍රේත ඒවා වෙනම. දැන් සසර යනකොට කෙනෙක් යනවා කියලා කියන්නේ කොහොම සතර අපායේ මහා ගෙදරගෙන. දැන් නිරය ගැන කියනකොට බුදුරජාණන්සේ පෙන්ලා දෙන්නේ කොහොමද සානස? ඒකාන්ත දුක් විඳින තැනක් කියනවා. සැපයි කියලා කියන දෙයක් නැහැ. එහෙමයි. සැපයි කියලා කියන දෙයක් නැහැ. ඒතකොට නිරේ තියෙන දුක ගැන බුදුරජාණන්සේ උපමාවක් කියනවා. මිනිස්සෙක් ඉන්නවා කියන මිනිස්සෙකුට අයින්නවා. හෙල්ලකින් පාර 100ක් උදේ. දවල්ටත් හෙල්ලකින් පාර 100ක් අයින්නවා කියනවා. හවසටත් හෙල්ල පාර 100ක් කරනවා. දවසට උල් පාර 300ක් කරනවා. හිතන්න බලන්න කොයිතරම් දුකද. ඒතර ස්වාමීන් වහන්සේලෙන් අහනවා යා ලොකු දුකක් විඳිනව නේද? ස්වාමීනි එලි පාර 100ක් කන්න ඕන එකක් කෑවත් බොහෝ දුකයි කියනවා. දැන් ඉදි කට්ටක් අපිට අන්නොත් කොහොම දුකද? එල්ලකින් පාරක් ගන්නවා. එලි පාර 100ක් කන්න බෑ මේ ශරීරයට. එහෙමයි. මැරෙනවා. එහෙමයි. ඒ උපමා තේරුම් ගන්න කියන්නේ මේ. එහෙමයි. එතකොට කියනවා අර හෙලි පාර 100ක් කන මිනිස්සු දවසට හෙලි පාර 300ක් කන මිනිස්සයා විඳින දුක බොහොම ස්වල්පයි කියනවා. නියසිල්ට ගත පස් ටික නිරියේ වැටුනොත් මේ මහ පොළොව වගේ. මහ පොළොව වගේ දුක. ඒක තේරෙන්නේ නැහැ. තේ අනතුරු අපිට තියෙනවා. ආර්ය මාර්ගයේ දියුණු නොකරපු කෙනාට තමයි අනතුරු තියෙන්නේ. දැන් එක තැනක තියෙන සාන പ്രേත වස්තුක හරි ලස්සන කතාවක්. ලස්සනයි කියලා කියන හරි ලස්සන පාඩමක් කියලා දෙනවා. ඒක මිනිස්සෙක් ඉන්න උල තියලා. අම්බසක්කර പ്രേත වස්තුවේ තියෙන්නේ. ඉන්නේ උල ඉඳලා දැන් උල තිබ්බ ගමන් මැරෙන්නේ නැහැ. උල ටික ටික දැන් ඇතුළට බහිනවා. ඉතින් මිනිස්සයා දවස් දෙකක් ඉන්නවා. මැරෙන්නේ නැතුව. එතකොට දැන් මහා දුකක්නේ. මහා දුකක් විඳගෙන කණ්ඩත් නැහැ, බොන්නත් නැහැ, අර උල උඩම ඉන්නවා. ඉතින් එතෙන්ට පෙරේතෙක් එනවා මේ මිනිස්සයා ළඟට. ඉතින් මේ පෙරේතයා අර මිනිස්සයාට කියනවා දැන් කලින් ජීවිතේ ඥාති කෙනෙක්, හිතවත් කෙනෙක් මේ මිනිස්සයා. කියනවා මැරෙන්න එපා ජීවත් වෙන්න කියනවා. එහෙම. මැරෙන්න එපා ජීවත් වෙන්න. ජීවත් වීමයි උතුම් මැරෙන්න එපා කියන. එතකොට මේ එතෙන්ට අම්බසක්කර රජුරෝ එතෙන්ට එනවා. අම්බසක්කර රජුරෝ තමයි මේ දඬුවම දුන්නේ මේ මිනිස්සයාට. මේ ඒ වෙලාවේ ඇති වෙන කතා බහදී පෙරේතයත් එක්ක පෙරේතයන් අහනවා මෙච්චර දුක් විඳින මිනිස්සයාට ඇයි මැරෙන්න එපා කියලා කියන්නේ ජීවත් වෙන්න කියලා. ඉතින් මැරුණා මේ දුක නෑනේ කියන්නේ. එතකොට කියන පින්නන්ත රජතුමනි මේ මිනිස්සයා මැරලා යන්නේ නිරයේ. මේ මිනිස්සයා මැරලා යන්නේ නිරයේ. නිරයට යන තමයි මිනිස්සයාට උරුම වෙලා තියෙන්නේ. කර්මය සකස් වෙලා තියෙන්නේ. ඒ නිරයේ ගිහිල්ලා මෙයාට විඳින්න තියෙන දුකත් එක්ක බලනකොට මේ උල උඩ ඉන්න එක සැපයි කියනවා. ඇත්තටම උල උඩ ඉන්න එක සැපක් නෙවෙයි. එහෙමයි. හැබැයි නිරයේ තියෙන දුකත් එක්ක බලනකොට උල උඩ තියෙන සැපයක් කියනවා. එහෙමයි. ඒක මේක සාමාන්‍යයෙන් මේ කට ගහනට කියපු කතාව නෙවෙයිනේ. එහෙමයි. ඒ පෙරේතයා දැකපු දේ. ඒ අමනුෂ්‍යයන්ට ඒ විදිහට දකින්න පුළුවන්. අපිටත් අපේ අනාගතේ දකින්න පුළුවන් නම් කොහොමද නිරේ එහෙම යන්න තියෙන සකස් වෙලා තියෙනවා නම් ඒවා දකින්න පුළුවන් නම්
තේරුම් ගන්න ඕන නිදහස් වෙන්න. දැන් බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් මේක දුටුවා ස්වාමීන් වහන්සේ. දැකලා මේ විසඳුම පෙන්ලා දුන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න. මේක ඒකාන්තයෙන් දුක නිදහස් වෙන්නට විල මේක නොකර වෙන කිසි දෙයක් කරත් යා නිරේ නිදහස් වෙන්නේ නැහැ. පෙරේත ලෝකේ නිදහස් වෙන්නේ නැහැ. තිරිසන් ලෝකේ නිදහස් වෙන්නේ නැහැ. සසරේ නිදහස් වෙන්නේ නැහැ. එයා මේ ප්‍රශ්න වලට ආයෙමත් පැටලි එනවා. ආයෙමත් ඉපදෙන්න මේ සසරෙන් යනවා. කෙලවරක් නැහැ. දැන් බලන්න සාවෙන්න සමහර අවස්ථාවල දැන් අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ මේ අපි කවදාවත් කරලා නැහැ වගේ මේ දේව මේ ලෝකේ තියෙන දේවල් කවදාවත් කෑම කාලා නැහැ. කවදාවත් ගෙවල් හදලා නැහැ. කවදාවත් වාහන අරගෙන නැහැ. කවදාවත් කසාද බඳලා නැහැ. කවදාවත් මේ දරුමල්ල එක්ක ඉඳලා නැහැ. එහෙම නෙතෙන්නේ. හැබැයි මේ කී වතාවක් මේ ජීව සසරේව ගත කරලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. දැන් සමහර අවස්ථාවල ස්වාමීන් වහන්සේ බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ ළඟට එන ඕන නෝනයි මහත්තයා තරහ වෙලා. ඇවිල්ලා දෙන්න ඇවිල්ලා අහනකොට බුදුරජාණන් වහන්සේ අහන මොකද? කොහොමද මේ දාසල? එතකොට ඔන්න කියනවා ස්වාමීනි වාගතුන් වහන්සේ අපේ නෝනත් එක්ක මෙහෙම හබයක් ඇති වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා අතීතයේත් ඔහොම කරා නේද උඹලා දෙන්න? අතීතයේත් ඔය විදිහට රණ්ඩුනා නේද? එහෙමයි. දැන් ඒ සිද්ධිය ඒ විදිහට වෙලා තියෙනවා. එහෙමයි. මතක නැහැ. රිපීට් එක. එහෙමයි. ඒ රිපීට් එක කියන්නේ දැන් අදත් මොනවාරි සිද්ධියක් වෙනකොට ඔය ගිහිලා බුදුරජාණන් වහන්සේ ඉතින් ගිහිලා කියනවා මෙහෙම එකක් වුණා කියලා කියයි. එහෙමයි. කලිනුත් ඔහොම වුණා නේද කියලා. ඒ කෙනාමයි ඒ ගෑනු කෙනාමයි ඒ මහත් මිනිස්සයාමයි. එහෙමයි. කලිනුත් ප්‍රශ්නයක් හදාගෙන ඕකට විසඳුම නුවණ තියෙන කට්ටිය කියලා දුන්නා නේද? මතක නැහැ කියනවා දැන්. අපිට කීවතාන එහෙම වෙන්නේ නැද්ද? ඉතින් මේ සසරේ අපි නොකරපු එකම දේ මේ ආර්ය මාර්ගයේ පුරුදු කිරීම. අපි නොකරපු දේ ආර්ය මාර්ගයේ පුරුදු කිරීම. එහෙමයි. අනික හැම දෙයක්ම කරලා තියෙනවා. ඒ ආර්ය පුරුදු නොකිරීම නිසා වුණේ මොකද්ද? අවබෝධ කළ යුතු සාක්ෂාත් කළ යුතු නිවන අවබෝධ කරගන්න බැරි වුණා. දුක උරුම කරගෙන මේ සසරේ ආවා. ඉතින් අද වාසනාවකට ස්වාමීන් වහන්සේ ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන ඒ දුක නිදහස වෙන වැඩපිළිවෙල ගැන අපිට හැබෑට මේ ගන්න ලැබෙනවා. එහෙමයි. ඒක අහන්න අපි වාසනාව ලැබුවා. පින ලැබුණා. ලොකු සාංශර පින් සිද්ධ වෙන්න මේ කාලේ මේ ධර්මයේ ඉස්මතු වුණා. එහෙමයි. එහෙම නැත්තම් අහන්න හම්බෙන්නේ නැහැ. මෙච්චර පැහැදිලිව මේකයි මේක තියෙන කියලා අහන්න හම්බෙන්නේ නැහැ. එහෙමයි. අපි ඉගෙන ගන්න. එතකොට මේ ලැබුණ වෙලාවේ අපි කල්පනා කරන්න ඕන මේ සසරේ තියෙන මේ ප්‍රශ්نين නිදහස් වෙන්න අඩිතාලම අපි හදාගන්න. ඉතින් හිත පහදවා ගන්නට මේක තමයි සසරෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය. දුක නිදහස් වෙන්න මාර්ගය. ඒකමයි තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. ඒ හිත පැහැදිලි නැති නිසාමයි මේ සසරෙම අපි ආවේ සවනා. මේ ධර්මය ඇහුණ කාලේ ඒ කල්යාණ මිත්‍ර ධර්මය කියලා දෙනකොට මේ ධර්මයකට හිත පැහැදුන්නේ නැහැ. දුකේ නිදහස් වෙන වැඩපිළිවෙල මේකයි කියලා. මොකද සායනහංශ අපි කාටවත් හේතු සහිතව කියන්න බෑ අපි දුකට කැමතියි කියලා. එහෙමයි. හැමෝම කැමති සැපට. එහෙමයි ස්වාමීනි. සුඛකාමානි භූතානි. දුක්ඛපටික්කුලන මේ සත්‍යෝ සැපේටයි කැමති දුකට අකමැති. කිසි කෙනෙක් දුකට කැමති නැහැ. මේ දේ කරලා මට වලේ වැටෙන්න වෙනවා මගේ ජීවිතේ විනාශ වෙනවා කියලා හිතුනනම් එයා කරන්නේ නැහැ ඒක. යම් කිසි දෙයක් කළා මෙහෙම කළොත් තමයි මගේ ජීවිතය සාර්ථක වෙන්නේ. මේ දේ කළොත් මගේ ජීවිතය සැපේ උදා වෙයි. මේ ඒ විශ්වාසයෙන් තමයි මේ කට්ටිය යම් කිසි දෙයක් කරන්නේ. එහෙමයි. හැබැයි කරන දේ හැබැයි සැපේ ලැබෙන දෙයක්ද නැද්ද කියලා දන්නේ නැහැ. ඉතින් බොහෝ විට කෙනෙකුට වෙන්නේ ප්‍රශ්න හැදෙන දෙයක්මයි ප්‍රශ්නයක් ඇති විසඳුම හැටි තෝරගන්න. එහෙමයි. එහෙම කර. එහෙමයි. ඉතින් අපිට මේ සසරේ දුක් විඳගෙන එන්න හේතු උනේ ස්වාමීන් වහන්සේ අර හැබෑවටම දුකේ නිදහස් වෙන මාර්ගයේ වෙච්චි ආර්ය මාර්ගයේ පුරුදු නොකිරීම. මොකද ඒකේ හිත පැහැදුන්නේ මේක තමයි දුකේ නිදහස් වෙන වැඩපිළිවෙල කියලා. ඒ නිසා අපි හැකියාවන් අපි පාවිච්චි කරේ නැහැ. අපි කාලය කැප කරේ නැහැ. දුක නිදහස් වෙන වැඩපිළිවෙල පුරුදු කරන්න. එහෙමයි. ගෙවල් හදන්න මහන්සි වුණා. දරුමල් හදන්න මහන්සි වුණා. රැකියාව ඉදිරියට යන්න මහන්සි වුණා. නේ? ඊළඟට සමාජයේ තත්ත්වය ලබා ගන්න නම්බුනාම ලබා ගන්න මහන්සි වුණා. එහෙමයි. හැබැයි ආර්ය මාර්ගයේ වෙනුවෙන් කාලය කැප කරේ නැහැ.
කැප කරේ නැහැ. ඉතින් අනිත් එක තමයි දැන් ගොඩාක් කෙනෙක් කියන අනේ වෙලාව නැහැනේ. ඇත්තටම සාහද ගොඩාක් වෙලාව නැති කීමේ ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. එහෙමයි. තේරෙන්නේ නැහැ. එහෙමයි. මේක තමයි අපේ මේ අපිට අපි ප්‍රමුඛතාවය දෙන්න ඕන එක කියලා තේරෙන්නේ. ඒ තේරෙන්නේ නැතිකම නිසා තමයි මග හැරගන්නේ. දැන් බුදුරජාණන් කොයි හැම අවස්ථාවකම පෙන්ලා දීලා තියෙනවනේ. අර කියන පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. අත්තායත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං කියන. බණ කියන වචනේ. එහෙම. මට දරුමල්ලෝ ඉන්නවා. මට මේ රැකියා සාක්ෂා තියනවා කරන්න කියලා. ඉති බාලෝ විහඤ්ඤති. එහෙමයි. ඒ වෙනුවෙන්ම ජීවිතේ කැප කරන්නේ කවුද? බාලයා. බාලයා කියන. ඒ වචනේ පාවිච්චි කරන සාන. එහෙමයි. ඒ වචනේ පාවිච්චි කරනවා. අත්තයි අත්තනෝ නැති කුතෝ පුත්තා කුතෝ තමන්ට තමන්වත් නැහැ කියනවා. ධනෙ කොහින්ද? එහෙමයි. මේ දරුමල්ල කොහින්ද කියනවා. ඉතින් ඒකයි කියන්නේ නුවණ නැති කෙනා තමයි මේ පැත්තට යන්නේ. ඒ නුවණ නැති කෙනාට තේරෙන්නේ නැහැ. නුවණ තියෙනවා නම් තේන අපි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ මේකටයි කියලා. ඉතින් ඒක නා ස්වාමීන් වහන්සේ කොහොම හරි මේක කරගන්න. ඒක නා කරගන්න. දැන් අතීතයේ යම් කෙනෙක් ධර්මයේ හැසිරුණා නම් ස්වාමීන් වහන්සේ හැම කෙනෙකුටම දවසට පැය 24යි තිබුණේ. ඒක තප්පරයක් වැඩිපුර තිබිලා නැහැ. එහෙමයි. ඒක තප්පරයක් වැඩිපුර තිබිලා නැහැ. පින්න ස්වාමීන් වහන්සේ දැන් බුද්ධ කාලේ බැලුවොත් එහෙම දැන් අද කාලේ වගේ පහසුකම් ධර්මයේ ඉගෙන ගන්න තිබුණේ නැහැ. ඇත්තටම කියන්නේ එහෙමයි. පහසුකම් අතින් බැලුවොත්. එහෙමයි. දැන් උදාහරණයකට කෙනෙකුට බණපදයක් අහන්න නම් ඒ ධර්මයේ කියලා දෙන කෙනෙක් ගාවටම යන්න ඕන. එහෙමයි. අද කාලේ වගේ අඩු ගානේ පොතක්වත් තිබුණේ නැහැ. එහෙමයි. පොතක්වත් තිබුණේ නැහැ. එකපාරක් ධර්මයේ හොඳ පස්සේ ආයේ මේ පටිගත කරලා රෙකෝඩ් කරලා ආපහු අහනවා කියලා එකක් නැහැ. ඒ කියපු දේ මතක තියාගන්න මේ වෙලාවට. ආයි සමහර බණපදයක් ආය අහන්න හම්බෙන්නේ තව කලාතුරකින්. එහෙමයි. ඊළඟට අද කාලේ වගේ මේ ධර්මයේ කියන තැන්වල ලයිට් දාලා ෆෑන් හයි කරලා එහෙමයි. පැදුරු එලලා මෙට්ට දාලා වාඩි වෙලා හොඳට අහන එහෙම තිබුණේ නැහැ. එහෙම තිබිලා නැහැ. ඒ ධර්මයේ අහන තැන් වලට යන්න සමහරට 70ම ගණන් පයින් යන්න ඕන. දැන් ලංකාවේ සමහර සිද්ධි අහලා තිනවා ආර්යවංශ දේශනා කියලා දේශනා වගේක් තියෙනවා. එහෙමයි. ඒ බුද්ධ දේශනාවේ තියෙන දහම් කාරණා විස්තර කරන එක. එහෙමයි. ඔය සිතුල් පව පැත්තේ ඉඳලා ස්වාමීන් වහන්සේලා අනුරාධපුරයට වඩිනවා කියන ආර්යවංශ දේශනාව අහන්න. එහෙමයි. ඒ කාලේ දැන් යනවා කියලා ඉතින් වඩිනකොට සානද වාහන තිබුණා. එහෙමයි. පයින් යන්නේ. එහෙමයි. දවසෙන් යන්න පුළුවන් ගමනක් නෙමෙයිනේ. එහෙමයි. එතකොට ධර්මයේ අසණ්ඩ පවා එහෙම කැපකිරීම කරලා තියෙනවා. ඉතින් ගෙවල් දොරවල වැඩ කරන ගමන්, දරුමල්ලන් වැඩ කරන ගමන් ඊළඟට ස්වාමීන් වහන්සේ ගත්ත දැන් බිම්බිසාර රජුරුවයි ගත්තට පස්සේ බිම්බිසාර රජුරුව මාසෙට 4 වතාවක් උපෝසථය රැක්ක කියනවා. රජ කෙනෙක් වෙලත්. එහෙමයි. අද කාලේ බෞද්ධ සමාජයේ කීයෙන් කී දෙනෙක්ද මාසෙට එක වතාවක් හරි අවංක උපෝසථය රකින්නේ. එහෙමයි. ඒ වෙනුවෙන් කැප කරලා කාලේ වෙන් කරලා උපෝසථය රකින්නේ. අද මම මේ විදිහට මේ රහතන් වහන්සේලාගේ ජීවිතය පුරුදු කරගන්න ඕනේ කියලා දවසක් වෙන් කරලා කරන්නේ. කරානේ. ඒ කරපු නිසා තමයි ඒ උනන්දුව නිසා තමයි කැපකිරීම නිසා තමයි මඟපල නිවන අවබෝධ කරේ ඒකට. ඒ දකින්න සුදුසුයි. හේතුව තමයි ස්වාමීන් ඒ ඇත්තන්ට ඒ පුණ්‍යමන්ත්‍ර නුවණ තිබුණා තේරුම් ගන්න ප්‍රමුඛතාවයේ දෙන්න ඕනේ මේකටයි කියලා. එහෙමයි සර්. මේ දරුමල්ලන්ට නෙමෙයි. මේ ධන සම්පත් වලට නෙමෙයි. වෙන එක දෙයකටවත් නෙමෙයි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ ධර්මයටයි කියන්නේ. ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න නුවණ තිබුණා. ඒකයි වෙලාව හොයාගෙන කලමනාකරණය කරලා දේවල් කරේ. දැන් මම අනිත් එක සානද කෙනෙකුට හිතෙන්න පුළුවන් ධර්මීය පුරුදු කරන කෙනෙක් නිසා ප්‍රශ්න අට ගන්න පුළුවන්. කවදාවත් වෙන්නේ නැහැ. එහෙමයි. මේ ලෝක කිසි කෙනෙකුට හේතු සහිතව කියන්න පුළුවන් කාරණයක් නෙමෙයි ඒක. මෙන්න මේ කෙනා බුදුරජාණන් ධර්මයේ පුරුදු කරන කෙනෙක් ඒ ධර්මයේ පුරුදු කිරීම නිසා මේ ප්‍රශ්නේ වුණා. මේ පවුල විනාශ වුණා. මේ විදිහේ ප්‍රශ්නයක් හටගත්තා. මේ විදිහේ අරුබුදයක් හටගත්තා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. කියන්න බෑ. එහෙම කියනවා නම් එයා බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට චෝදනා කරන කෙනෙක්. එහෙමයි සර්.
දැන් බුද්ධ දේශනාවේ තියෙන ස්වාමීන් වහන්සේ මේ ලෝකේ යම් කිසි බයක්, තැති ගැනීමක්, උපද්‍රවයක්, අර්බුදයක් උපදින්නේ බාලයෙක් නිසා කියනවා. පඬිතෙක් නිසා තියෙනවා. නුවණ තියෙන කෙනෙක් නිසා නෙවෙයි කියනවා. නුවණ නැති බාලයෙක් නිසාමයි කියනවා. එහෙමයි. ධර්මයේ ආර්ය මාර්ගේ පුරුදු කරන කෙනා බාලයෙක් කියනවා. නුවණ තියෙන කෙනෙක් නෙවෙයි. මේ ලෝකේ දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළ අවුරුදු 2600කට වැඩි ස්වාමීන්. එදා ඉඳලා අද වෙනකන් එක ජීවිතයක් ගැන හරි අපිට කියන්න බෑ. මෙයා ධර්මයේ පුරුදු කළා ඒ නිසා විනාශ වුණා. එකක්වත් නැහැ. විනාශිත ජීවිත ගැන බලනකොට පින්නා මේ ධර්ම පුරුදු කළා නැහැ. විනාශිත පෞල් තියෙනවා. ධර්ම පුරුදු කළා නැහැ. ඉතින් ධර්මයේ පුරුදු කරනවා කියලා ජීවිතය තුළ Tamanටත් යහපතක් වෙනවා, අන්නටත් යහපතක් වෙනවා. ඒක හොඳටම තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ උදාහරණයක් තමයි ධර්මයේ පුරුදු කිරීම තුළ ජීවිතය යහපත වෙනවා කියලා බුදුන්සේ පැහැදිලිව පෙන්නපු දෙයක්. එක තැනක අනුරුද්ධ ස්වාමීන් වහන්සේ භගු කිම්බිල කියන ස්වාමීන් වහන්සේලා එක වනාන්තරයක වැඩ වාසය කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලා ගැන ඒ ස්වාමීන් වහන්සේලා ඉන්න තැනට වඩිනවා. තේ දහම් කතාව කරනවා. ඒකට ඒ ස්වාමීන් වහන්සේලාගෙන් විස්තර අහනකොට කියන කොහොමද කටයුතු කරන්න කියලා. ස්වාමීනි අපි මේ කතා බස් කරන අඩුයි කියනවා. කියන්නේ එහෙම හැමදාම කතා බස් කරන්නේ නැහැ. උදේ පින්ඩ පාතේ වඩිනවා. පින්ඩ පාතේ වැඩලා දානේ වළඳනවා. ඉස්සරලාම එන කෙනා දානේ වළඳන තැන පිළියෙල කරනවා. පිටිපස්සේ අන්තිමට මේ දානේ වළඳලා ඉවර වෙන කෙනා ඒ දානශාලාව වස් කරනවා. ඊළඟට කවුරු හරි දැක්කොත් මේ අපිරිසුදු වෙලා තියෙනවා නම් ඉන්න තැන අතුවතු ගාලා පිරිසුදු කරනවා. එහෙමයි. වැසිකිලි කරන වතුර ඕන නම් ඒවා වතුර ගෙනත් තියෙනවා. පානීය ජලය ඕන නම් ගෙනත් තියෙනවා. දකින්න කෙනා ගෙනත් තියෙනවා. ඉතින් අපි වචන කතාව කරන්නේ නැහැ කියනවා එහෙම. කතා කරන්නේ. හැබැයි මාසයකට එක දවසක්, සති දෙකකට එක දවසක් රැයක් මුළුල්ලේ අපි දහම් කතාව කරනවා. කතාවට කරන්නේ ඒක කියනවා. එහෙමයි. අනිත් දවස් කතාවක කරන්නේ නැහැ කියනවා. මේ විදිහට තමයි ගත කරන්නේ. එතකොට ওই විදිහට ගත කරනකොට විශේෂ ඥානය ලබාගතද? ඊට පස්සේ විස්තර කරනවා මේ ත්‍රිවිද්‍යාව ලබාගත් හැටි විස්තර කරනවා. එහෙම. කෙලෙසුන් ප්‍රහාණය කළා අරහත්ත්වය ලබාගත් හැටි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉතින් වඩිනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ ජීවන රටාව බැලුවට පස්සේ ගමට පින්න පාත යනවා උදේ. එහෙම. දාන ගැනලා ටික වළඳනවා. විවේකයෙන් වැඩ ඉන්න. ඔච්චර තමයි කරලා තියෙන්නේ. එහෙම. එතකොට දෙවි කෙනෙක් දීඝ පරජන කියන දෙවි කෙනා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියා හින ස්වාමීනි මේ කුල පුත්‍රයන් තුන්දෙනා යම් ගමක ඉපදුනාද ඒ ගමට මහා ලාභයක් කියනවා. මහා වාසනාවක්මයි කියනවා. එහෙමයි. ඒත් බුදුරජාණන් වහන්සේ ලස්සන විස්තරය කියනවා පින්නත් දෙවිය ඒ විදිහමයි කියනවා. ඒ විදිහමයි කියනවා යම් පවුලක ඉපදුනා නම් ඒ පවුලට ලාභයක්මයි. යම් ගමක හිටියන ඒ ගමට ලාභයක්මයි. යම් දේශයක හිටියන ඒ දේශයට ලාභයක්මයි කියනවා. මේ දෙවි මිනිස් ලෝකෙටම යහපතක්මයි කියන මේ කුල පුත්‍රයන් තුන්දෙනා. හේතුවයි කියනවා මේ කුල පුත්‍රයන් තුන්දෙනා මේ ලෝකයේ යහපත පිණිස පිළිපන් පිරිසක්. ලෝකයේ යහපත පිණිස පිළිපන් පිරිසක් කියන මොකද යහපත පිළිපන් පිරිසක් කියලා කරේ මොකද්ද? සීල සමාධි ප්‍රඥාවෙන් යුතු මේ ආර්ය මාර්ගයේ ප්‍රගුණ කිරීමයි. වෙන දෙයක් කරන්නේ නැහැ. ඒ කෙනෙක් දැන් බාන්නේ රහතන් වහන්සේ කෙනෙක් ගැන හිත පහදව ගැනීම කෙනෙකුට සුගතිය උපදින්න හේතු වෙන කාරණයක්. එක තැනක ඒ කෙනෙක් ඒ රහතන් වහන්සේලා මේ සීලාදී ගුණධර්මයෙන් යුක්ත උත්තමයන් නේද කියලා හිත පහදී මාත්‍රක ඇති වුණා නම් සුගතිය ඉපදීම පිණිස පවා හේතු වෙන දියා. ඒ වෙන කොහෙන් ලබන්නද ඒක? නේ? ඒ ස්වාමීන් වහන්සේලා මේ ලෝකේ අනික් මේ සමාජයේ තියෙන දේවල් එක බැලුවා වගේ ලෝකෙට කණ්ඩ අදින්න දුන්න කට්ටිය නෙමෙයි. එහෙමයි. සංවර්ධන ව්‍යාපෘති දියත් කරපු කට්ටිය නෙමෙයි. සමාජ සේවා දියත් කරපු කට්ටිය නෙමෙයි. කරේ මොකද්ද? සීල සමාධි ප්‍රඥා වැඩුවා, කෙලෙසුන් ප්‍රහාණය කළා, උතුම් අරහත් ඵල විමුක්තිය සාක්ෂාත් කළා. බුදුරජාණන්සේ පෙන්ලා දුන්නා ඒක ලෝකෙට යහපත කරන වැඩපිළිවෙල කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ තියෙන වෙනස. සාමාන්‍ය ලෝකේ කතා වෙන දේ නෙමෙයි. ඉතින් ඒක තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ නුවණ කියන දේ ඕන. නුවණ තියෙන කෙනා විතරයි මේක තමයි නිවැරදි කියලා තේරුම් ගන්න. ඒකට ඒ තේරුම් ගන්න කෙනා මේක මේ ආර්ය මාර්ගේ පුරුදු කිරීම තමයි අපේ ජීවිතේ කළ යුතු දේ කියලා තේරුම් ගන්නවා. නැති කෙනාට නෑ. ඉතින් අපි යම් දවසක ඒක තේරුම් ගන්නවද?
අන්න එදාට අපිට පුළුවන් මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන්න. ඉතින් අද අපිට අවස්ථාව තියෙනවා සාමන්න. එහෙමයි. මොකද මේ ධර්මයේ ඉගෙන ගන්න ලැබෙනවා. එහෙමයි. මේ ධර්මය අපිට අහන්න ලැබෙනවා. ඒ නිසා එතකොට තමයි අවස්ථාව ලැබෙන්නේ මිනිස්සෙක් වෙලා ඉන්නකොට ධර්මය අහන්න ලැබෙනකොට මේ ධර්මයේ වටිනාකම තේරුම් ගන්න. ඉතින් අපි අද ඒක උත්සාහවත් වෙලා නුවණින් කල්පනා කරලා ඒ වටිනාකම තේරුම් ගත්තොත් අපේ ජීවිතයට ඒ ධර්මයෙන් ලබා ගන්න පුළුවන් යහපත ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි සමහර මේ ආර්ය මාර්ගය දියුණු කරගන්න අපි කළ යුතු දේ. එහෙමයි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගංගා නදිය ඊළඟට මේ ලෝකයේ තියෙන සියලුම නදීන් මුහුද දෙසට නැඹුරු වෙලා තියෙන්නේ. මුහුද කෙළවර කරගෙනයි තියෙන්නේ. අන්න ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආරෂ්ඨාංගික මාර්ගයෙන් නම් වූ මේ ප්‍රතිපදාව නිවන කෙළවර කරගෙනයි තියෙන්නේ. නිවන නැඹුරු කරගෙනයි තියෙන්නේ කියලා. යම් කිසි කෙනෙක් මේ ආර්ය මාර්ගය මේ ආරෂ්ඨාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් යුක්තව යම් කිසි කෙනෙක් පුරුදු කරනවා නම් ඒ කෙනාට අනිවාර්යයෙන්ම ඒකාන්තයෙන්ම නිවන අවබෝධ කරනවා කියන කාරණය කැමැති විය යුතු දෙයක්. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මාර්ගය මේ ප්‍රතිපදාව ඵල රහිත එකක් නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ ප්‍රතිපදාව මේ දුක නැති කරන ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ මේ දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව ඵල රහිත දෙයක් නොවේ. වඳ පීදිච්ච දෙයක් නෙවෙයි. යම් කිසි කෙනෙක් අමාරුවෙන් හරි මහන්සියෙන් හරි මේ ආරෂ්ඨාංගික මාර්ගය ප්‍රගුණ කරගන්නවාද ඊළඟට ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ වඩනවාද ඒ කෙනා ලංවන්නේ නිවනටමයි. ඉතින් පින්වතුනි අපි බොහෝම වාසනාවන්තයි මේ උතුම් දහම් කාරණා අහන්න පවා. මොකද ලෝකේ ඉන්න පිරිස ගත්තොත් මේ ධර්මය මේ ආරෂ්ඨාංගික මාර්ගය ගැන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන අහන්නවත් ලැබිච්ච නැති පිරිස තමයි වැඩි. ඒ නිසා පින්වතුනි අපි හැමෝම වාසනාවන්තයි මේ විදිහට මේ දහම් සාකච්ඡා තුළින් ධර්ම දේශනා තුළින් අපිට මේ තථාගතයන් වහන්සේගේ අපේ බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම් කාරණා අපිට ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඉතින් මේ දේශනා මාලාව පුරාවට මේ සදහම් කතිකාවත් මාලාව පුරාවටම අපි සාකච්ඡා කළා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන. මේ බුද්ධ ශාසනයේ මහානීය වස්තු 37 ගැන. එතකොට අපි සාකච්ඡා කළා සතර සතිපට්ඨානය ගැන, ඊළඟට සතර සම්‍යක්ප්‍රදාන වීරිය ගැන, ඊළඟට සතර ඉර්ධිපාද ගැන, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආරෂ්ඨාංගික මාර්ගය, මේ ආකාරයෙන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව අපි සාකච්ඡා කළා. බොහෝ දහම් කාරණා ඉගෙන ගත්තා. අලුත් දහම් කාරණා ඉගෙන ගත්තා. ඉතින් පින්වතුනි මේ ලැබිච්ච අවස්ථාවේදී මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතයේදී අපි මේ ධර්මය අවබෝධ කරගන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් අපි තුලත් වඩා ගන්න පුරුදු කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඉතින් අපි හැම දිනාටමත් මේ උතුම් ධර්මයේ පුරුදු කරගන්නට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පුරුදු කරගන්නට අප හැම දිනාටම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඉතින් පින්වතුනි අද දවසේදීත් අපේ ස්වාමීන් වහන්සේ අපිට මේ උතුම් දහම් කාරණා පැහැදිලි කරලා දුන්නා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා සිදු කරමු. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් දෙවියන්ගේ දේවානුභාවයෙන් රැස් කරන පුණ්‍යානුභාවයෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වතුනි මේ ආකාරයෙන් මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත් මාලාව මේ වැඩසටහන තුලින් අද දවසේදී නිමාවටපත් වෙනවා.
ඉතින් ඊට ප්‍රථමයෙන් අපි පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. අද දවසේදී ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා අනුග්‍රහය දැරුවේ පින්වත් කාන්තීද අල්විස් මහත්මිය සහ ස්වර්ණාද අල්විස් මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනා විසින්. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය ආශිර්වාදයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණය අද දවසේදී මේ සදහම් කතිකාවත සඳහා අනුග්‍රහය දැරූ සියලු පින්වතුන් හට සලසා දෙත්වා. දෙවියන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් දෙවියන්ගේ දේවානුභාවයෙන් රැස් කරන පුණ්‍යානුභාවයෙන් අපගේ පින්වත් ගුරු දෙවිඳුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා කරගෙන යන්නා වූ ශාසනික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු මිය පරලෝකීය ඥාතීන්ට. කාන්ති දල්විස් මහත්මිය නමින් මීට වසර 2කට පෙර මිය පරලෝකීය කමල් ගමගේ ස්වාමි පුරුෂයාටත් මීට වසර 4කට පෙර මිය පරලෝකීය ගිල්බර්ට් ද අල්විස් පියාණන්ටත් වසර 17කට පෙර මිය පරලෝකීය කේ.ජී. කරුණාසේන පියාණන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරු සියලුම පින්වතුන් නමින් අනන්ත සසර පුරා මේ පරලෝ යන්නට යෙදුන සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන්. ඒ සියලුම ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, වහවහ සසර දුකින් අත් මිදෙත්වා. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අද දවසේදී මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා අනුග්‍රහය දැරූ පින්වත් කාන්ති දල්විස් මහත්මිය සහ ස්වර්ණාද අල්විස් මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සුජීවතු සිටින ආර්ද අල්විස් සහ එම්.ජී. කම්කානම්ගේ මෑණිවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පවුලවල සිටින සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ සදහම් කතිකාවත් මාලාව පුරාවටම මේ සදහම් දේශනා සඳහා අනුග්‍රහය දැරූ සියලු පින්වතුන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම පින්වතුන් තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් දෙවියන්ගේ දේවානුභාවයෙන් රැස් කරන පුණ්‍යානුභාවයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා කරන කියන යහපත් කටයුතු, රැකිරක්ෂා කටයුතු, දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ සියලු පින්වතුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අද දවසේදී මේ උතුම් දහම් කාරණා අපට පැහැදිලි කරලා දුන්න අපගේ පින්වත් ස්වාමින් වහන්සේටත් මේ වැඩසටහන් මාලාව පුරාවටම ඒ ධර්ම දේශනා වශයෙන්, ධර්ම සාකච්ඡා වශයෙන් මේ දහම් කාරණා ඔබට කියලා දුන්න ඒ පින්වත් මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී, ලක්වාසී, ලෝවාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, අනගාരിക උපාසක දූපතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් ඇතුළු ඔබ අප සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන්, දෙවියන්ගේ දේවානුභාවයෙන්, රැස් කරන පුණ්‍යානුභාවයෙන් ඔබ අප සියලුම දෙනාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලැබේවා. ඔබ අප සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.